අයිබවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක අද සෙනසුරාදා දවස දෙසැම්බර් මාසේ 4 වෙනිදා අද දවස යහපත්ව ගත කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දැන් අද දවසෙන් මේ සෙනසුරාදා දවසක් බවට අද දවස පත්වීමත් එක්කම ඔබ නිවසට වෙලා ඉන්න බොහෝ උනන්දුවක් දක්වනවා කියලා අපි දන්නවා. සෙනසුරාදා කියන්නේ ටිකක් අර විවේකයෙන් ගත කරන දවස් හින්දා විවේකය අද දවස පුරාම ඔබට ලැබේවි. හැබැයි අපිට කොරෝනාවෙන් විවේකයක් ගන්න තියනවද? කොරෝනාවෙන් විවේකයක් ගන්න පුළුවන්ද? එහෙම හැකියාවක් තියනවද කියන කාරණා පිළිබඳව අපි නැවත නැවතත් හිතන්න ඕනේ. කොරෝනාව නැවතත් හිසෝසනවා කියලා අපිට කනින් කොනින් සමාජයෙන් ඇහෙන්න තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් හඳුනා ගන්නවා. අපේ රටින් ආසාදිතයෙක් වාර්තා වෙනවා. නයිජීරියාවෙන් ඉඳන් ආපු මේ හැම දෙයත් එක්කම ඔය නිදහස විවේකය අපිට ගත කරන්න හැකියාව තියෙනවද? ඒකත් ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් අද දවසේ ජාතික පුවත්පත් බොහෝ දේවල් වාර්තා කරනවා. ඊයේ දවසේ රටටම විදුලිය තිබෙත් නැහැ. සවස් කාලයේදී විදුලිය ආවේ නැත්නම් මේ විදුලි සැපයීම යථාර්ථයට පත් කරගන්න හැකියාව ලැබුණේ හවස් කාලයේදී. මේ නිසා ජනතාව පීඩාවට පත් වුණා. මේ සියල්ල පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි ඔබට කියන්න සූදානම් මේ පිළිබඳව තොරතුරු. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබ දැසනක් සමීර. සුබ දැසනක් නදිත්. සුබ දැසනක් අපි බලාගෙන ඉන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. අපි සූදානම් වෙන්නේ අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වලට යන්න. නදිත් අර ඔබ කිව්වා වගේම අද සතියක දවසේ සෙනසුරාදා දවසේ නිදහසේ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි දැන් නිදහසේ ඉන්නකොට අපි තවමත් මේ සෞඛ්‍ය ආපදාව රට තුල තිබෙන නිසාවෙන් අපි පරිස්සම තියාගන්න ඕනේ. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශ ඊයේ දවසේදී සඳහන් කළේ අපිට දිගටම කියනවා. හැබැයි මේක කරනවද නැද්ද කියන කාරණේ අපි අතේ තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් අපි හිතනවා දැන් ළඟ උත්සව සමයක් එනවා. මේ උත්සව සමයත් එක්ක අපිට මතකයි පසුගිය කාලවකවානුවේ උත්සව සමයේදී පිළිගන්න ගිහිල්ලා කොරෝනා අලුත් රැල්ලක් බිහි කරගෙන තවමත් අවුරුදු පොකුරක් හදාගෙන තවමත් අපි පීඩා විඳින්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒ නිසා අපි දැන් මේ පාර උත්සව සමයේදීත් ඒ කාරණයට යොමු වෙනවාද කියන කාරණය ඔබ අතේ තියෙන. මම දැක්ක සෞඛ්‍ය අංශ වලින් අදිත් කියනවා දැන් රෙදි හැම ගන්න යන්න ඕමනාවක් තියෙනවා නම් අලුත් ඇඳුම් ගන්න ඕන නම් වේලසනින් ගිහිල්ලා කට්ටිය නැති වෙලාවට පිළිස එක් රැස් වෙන්න කලින් ගිහිල්ලා මේ වර්ගන. දැන් අදත් හොඳ දවසක්. එහෙම කට්ටිය නෑ තාමත් හරියට අර එකපාරට පිරෙන්නේ නැති අවස්ථාවක ගිහිල්ලා රෙදි ටිකක් අරගෙන එහෙම එන්න පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් පරිස්සම තියාගන්න ට්‍රිප් යන්න එපා. තාම අවසර දීලා නෑ. විනෝදචාරිකා යන්න බෑ. ඒ වගේම එක් රැස්වීම් තවමත් අවසර දීලා නෑ. මේ සියල්ල මතක තියාගෙන කටයුතු කරොතින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කුමන ප්‍රභේදයක් ආවපත්. ඉතින් අපේ ප්‍රතිශක්තිය සහ අපේ සෞඛ්‍ය පුරුදු ටික හරියට අනුගමනය කරොතින් අපිට ඕනම ප්‍රභේදයකින් බේරෙන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. ඊයේ දවසේ රටම මුහුණ දුන්නු ගැටලුව ප්‍රශ්නය විදුලිය තිබ්බේ නැහැ. හේතුව විදුලියේ ප්‍රධාන පද්ධතියේ මේ විදුලිය සපයන ප්‍රධාන පද්ධතිය ඇතිවෙච්ච දෝෂයක්. ඒ දෝෂය හවස් කාලේ වෙනකොට යථා තත්ත්වයට පත් කරන්න හැකියාව ලැබුණා. හැබැයි මේ පිටුපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවද? කිසියම් බලවේග මේ පිටුපස්සේ ක්‍රියාත්මකද? මේ සියල්ල පිළිබඳව ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නෙත් මේ කාරණාව. අපි බලමු සමීර දිවයින මොනවද කියන්නේ කියලා. ඔව් දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට වාර්තා කර තිබෙනවා. ගෑස් බෙදීම අත්හිටුවයි කියන සිරස්තලයත් එක්ක ගෑස් විදුලිය නැහැ රටම අවුලක කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. දින 5ක් ඇතුළත දෙවන දිනටත් රටේම විදුලිය බිඳ වැටේ. විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ අත්හිටුවති. දිනකට පැය දෙකක් පැත්තෙන් පැත්ත ලයිට් කපයි කියලා උන් සිරස්තලයේ වාර්තා කරනවා. ඒත් එක්කම නදිත් නොරොච්චෝලේ තිර වෙලා පාර්ලිමේන්තුවේත් කරන්ටයයි ගලි බවුසර් වැඩ නැති නිසා කොළඹ වැසිකිලි උතුරයි කඩාකප්පල්කාරයන්ට රේව උසාවි යනවා ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය කියන කතාව. දැන් මේකත් එක්කම හිමින් වැඩ කළ ඉංජිනේරුවන් ගැන කනගාටුයි. මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක හිමින් සීරුවේ වැඩ කරලා මේක තව ටිකක් වෙලා ඇදගෙන ගිය කට්ටිය පිළිබඳව කනගාටුයි කියලා කියනවා. ශිරාන් රණසිංහ චමින්ද සිල්වා ලියන වාර්තාව දිවෙන පුවත්පතට දින 5ක් තුල දෙවනි වරටත් ඊයේ රට පුරා විදුලි බිඳ වැටීමේ සිද්ධියත් සමග කඩාකප්පල්කාරයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බව ලංකා විදුලි බල මණ්ඩල පාලනාධිකාරිය කියා සිටී. මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව ලැබුණු පසු දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට නියමිතයි කියලා උන් සඳහන් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව ලැබුණු පසු දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට නියමිතයි. පසුගිය 29 වෙනිදා රටෙන් අඩකට පමණ හදිසියේ විදුලිය බිඳ වැටුණ ආකාරයටම ඊයේ පෙරවරු 11:30ට පමණ රට පුරාම විදුලි බලයේ බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට බරපතල සැකයක් මතුව ඇතැයිද පාලනාධිකාරිය සඳහන් කරනවා කියලා තමයි කියන්නේ.
කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් කරපු දෙයක්ද කියලා තමයි පාලන අධිකාරිය සැක කරන්නේ. කොහොමද නජිත් දැන් මේ විදුලිය විසන්ධි වීමත් එක්කම රට පුරාම ඉන්න මිනිස්සු දැන් අපිටත් කතා කරන එක පාටම කතා කරලා ওই පැත්තෙත් කරන්ට් එක නැද්ද මෙහෙත් නැද්ද හැමතැනම එකපාර හැමතැනම විදුලිය ගිහිල්ලා තිබුණා එමුණ කරන්ට් එක ගිහිල්ලා තිබුණා. ඉතින් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා මේකත් එක්ක කර්මාන්ත ශාලා අඩපණ වුණා වැඩ කරන වැඩබිම් එහෙමම නවතින්න සිද්ධ වුණා. ඉතින් දැඩි අර්බුදයක් මේක කුමන්ත්‍රණයක්ද කියලා තමයි දැන් සැක පළ කරන්නේ. ඒ පිළිබඳව තොරතුරු අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අර ඔය තත්ත්වය මතුවෙන සමීර අපි දැක්කා විදුලිය වෘත්ති සමිති කිහිපයක් බරපතල ලෙස චෝදනා එල්ල කරනවා. ඒ වගේම දැඩි වෘත්ති ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වා. හවස 4:15 වෙන 4:30න් පස්සේ කිසිම දෝෂයක් සකසන්නේ අය ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේ පසුබිමක් තුල තමයි ඊයේ දවසේ විදුලිය යන හිටියේ. ඉතින් සාධාරණ සැකයක් තියෙනවා හැමදෙනෙක්ට මේ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා හිටියද නැත්නම් මේ හදිස්සියේ ඇති වෙච්ච දෝෂයක්ද කියන වගේ අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන මේ පිටු භාගයකම ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා සමීර. ලංකාදීපේ පැය 6ක් රටම අඳුරේ කියලා ලොකු අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා. පැය 6ක් රටම අඳුරේ සම්ප්‍රේෂණ මාර්ගයක දෝෂයක් ලංකාදීපේ මේ විදිහට වාර්තා කරන්නේ ලංවීම කියයි කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ පිළිබඳව සඳහන් කළා කියලා. ඒ පිළිබඳව සමීර තොරතුරු සඳහන් කළා. ඔය අතරේ ඩේලි මිරර් පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව SL's battle for power කියලා ශ්‍රී ලංකාව දැන් මේ විදුලි බලය නැත්තම් මේ විදුලි බලය ලබා ගැනීමේ බරපතල සටනකට මුහුණ දීලා ඉන්නවා කියන කාරණාව ඩේලි මිරර් පුවත්පත ওই විදිහට ලියනවා. මේ ජන ජීවිතය ඊයේ දවසේ අඩාල වෙලා තිබ්බා. අපි දැක්කා ඊයේ හවස 4:00ට නිම වෙන්න තිබ්බ බොහෝ රැකියා ස්ථානවල සේවකයන් මේ 4:00ටත් කලින් හවස 2 විතර ඉඳන් මේ තමුන්ගේ වෘත්ති අවසන් කළ නැත්නම් අපි කියන ඔෆ් වෙලා ගෙවල් බලා ගියා. කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතු බොහෝ පිරිසක් අපි දැක්ක කලින්ම ගෙදර යන මොකද ඊයේ දවස සිකුරාදා දවසක් අද සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් දෙකක් හින්දා බොහෝ වෙලාවට කොළඹ ප්‍රදේශයේ සේවය කරන බොහෝ පිරිස් තමුන්ගේ ගම්බිම් බලා ගමන් කරන දවස සිකුරාදා ඊයේ දවස් ටිකක් කලින් යන්න හම්බුණා. හැබැයි දුම්රිය ගමන් වලත් බාධාවක් ඇති වෙලා තිබ්බා සංඥා ප්‍රමාද වීම හින්දා. අද ඩේලි මිරර් පුවත්පත කියනවා the Colombo Crime Division කොළඹ අපරාධ කොට්ටාසය also commenced an investigation with the assistance of electrical engineers මේ විදුලි ඉංජිනේරුවරුන් සමග කොළඹ අපරාධ කොට්ටාසය මේ පිළිබඳ පරීක්ෂණ සිද්ධ කරනවා. මේ අර චෝදනාවක් නැගෙනවා කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. ඒ පිළිබඳව විමර්ශන අඛණ්ඩව ඉදිරියටත් සිද්ධ වෙනවා කියලා තොරතුරු සඳහන් කරනවා ඩේලි මිරර් පුවත්පත. ඔව් අපි ඊළඟට ඇමතිතුමා මොනවද කියන්නේ කියලා බලන්න ඕනේ. අමාත්‍යවරයා දැන් මේ කතාව පිළිබඳව විදුලිය විසඳුනාට පස්සේ විදුලි බල ඇමතිට ටිකක් කරදර වෙනවා. විදුලි බල ඇමතිට තමයි ප්‍රශ්නාර්ථය. විදුලි බල අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ ඇමතිතුමා ඉන්නේ. ඔහු සඳහන් කරන්නේ විදුලිය බිඳ වැටීම් ගැන මණ්ඩලයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. දිනමින වාර්තා කර තිබෙන කතාව කඩාකප්පල්කාරී වැඩක් නම් නිසි දඬුවම් ලබා දෙනවා කියලා අමාත්‍යවරයා කියනවා. අපි බලමු වාර්තාවේ සඳහන් වෙනවා මේ විදිහට ඊයේ සහ පසුගිය 29 වෙනිදා සිදු විදුලිය බිඳ වැටීමේ සිද්ධි දෙක සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දිනමින පුවත්පතට කියපු කතාව තමයි වාර්තා වෙන්නේ. දින කිහිපයක් තුළ නොසිතූ අයුරින් හදිසි විදුලි බිඳ වැටීම් දෙකක් වාර්තා වීම පිටුපස ආණ්ඩුව ජනතා අපකීර්තියට පත් කිරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පවතින බව හොඳින් පැහැදිලි වන බවද අමාත්‍යවරයා කියනවා. අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක අවධියක පසුගිය 29 දා වූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක පසුබිමක නැවතත් එවැනිම බිඳ වැටීමක් වාර්තා වීම පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට කළ ක්‍රියාවක් දැයි සැක මතුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. නදිත් දැන් සැකයක් තියෙනවා, ප්‍රශ්නාර්ථයක් තියෙනවා, මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැන් පාලන අධිකාරිය විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරියත් මේ කතාවම කියලා තියෙනවා. ඔවුන් දෙපාර්ශ්වයම කියන්නේ එකම කතාවක් සැකයක් තියෙනවලු. හැමදාම පරීක්ෂණ කරනවලු කුමන්ත්‍රණකාරින්ගේ වැඩක්ද කියලා. ඒ දවසේ සමීර මේ පාරේ තොටේ ගමන් කරනකොට අහන්න දකින්න ලැබුණ දේ තමයි ඔය පීඩාවට කරදරයට පත්වෙච්ච බොහෝ පිරිසක් ජනතාව කියන කතාව තමයි මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද? අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ පොහොර ආනයනය කරන අවසර දුන්න ගමන් පොහොර ගැටලුව නැති වුණා. ඒ අස්සේ දැන් විදුලි අර්බුදයක් ඇති වෙලා තියෙනවා. විදුලිය පිළිබඳව අර්බුදයක් කිව්වට මේ
ඇති කරන්න හදන අර්බුදයක් කොහොමුණත් මේක කඩාකප්පල්කාරී වැඩක් නම් ඒ කඩාකප්පල්කාරීන්ට එරෙහිව දඬුවම් ලබා දිය යුතු ජනතාව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් ඒ වගේම රජයත් අපහසුතාවයට පත් වෙන මේ වගේ කාරණා හින්දා ඔය අතරේ හද ලංකාදීපය කියන කතාව විදුලිය නැතිවීම කඩාකප්පල්කාරී වැඩක් කියලා මේ කියන්නේ කවුද ලංවීම සාමාන්‍ය අධිකාරීතුමන් යලි හැදීමත් සමිති පමා කළා කියලා කියනවා විදුලිය නැතිවීම කඩාකප්පල් වැඩක් යලි හැදීමත් සමිති ප්‍රමාද කළා පමා කළා කියලා සාමාන්‍ය අධිකාරීතුමා කියනවා රට පුරා එකවර හදිසියේ විදුලිය විසන්දවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැක කරන බව ලංකා විදුලි බලවන්ටලේ සාමාන්‍ය අධිකාරී එම්.ආර්. රණතුංග මහත්මයා ලංකාදීප පුවත්පතට කියලා තියෙනවා ඒ සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් කරන බවද සාමාන්‍ය අධිකාරීවරයා කියලා තියෙනවා රට පුරා ඊයේ එකවර සිදු වූ විදුලිය විසන්දවීම යථා තත්ත්වයට පත් කිරීමට යථාර්ථයට පත් කිරීම ප්‍රමාද කිරීමට වෘත්තීය සමිතිවල ඇතැම් පිරිස් කටයුතු කළ බවද ඔහු සඳහන් කළා මේ පිළිබඳව ලංවිම ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා කිව්වේ විදුලිය විසන්දු වූ පසුව ඉංජිනේරුවන් ඒ සඳහා කඩිනමින් මැදිහත් වූ බවයි මීට පෙර රට පුරා විදුලිය විසන්දු වූ අවස්ථාවලදී යථා තත්ත්වයට පත් කිරීමට 6 වතාවක් පමණ උත්සාහ කිරීමට සිදු වූ බවද වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධතිය හේතුවෙන් යථාවත් කිරීමේ කටයුතු වලට බාධා පැමිණෙන බවද ඔහු සඳහන් කළා එම නිසා එකුත් වතාවේ උගත් පාඩම් සැලකිල්ලටගෙන මෙවර ක්‍රමානුකූලව යථාවත් කිරීමේ කටයුතු සිදු කළ බවද ඔහු ප්‍රකාශ කළා කියලා අද ලංකාදීපයට ඒ විදිහට තොරතුරු කියනවා ඔය අතරේ චමල් රාජපක්ෂ අමාත්‍යතුමා කියන කතාවක් අද ලංකාදීපේ ලියනවා මේ විදිහට ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී විදුලිය ඇන හිටීම ප්‍රශ්නයක් කියලා එතුමා කියනවා කඩාකප්පල් වැඩක් දැයි ඉස්සුවෙනවා කියලා චමල් රාජපක්ෂ අමාත්‍යතුමා කියනවා ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශීය කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළ තියෙනවා එවැනි ක්‍රියාවක් කළේ නම් ඒ අනුමත නොකරන බවද හෙතෙම සඳහන් කළා ඔහු මේ බව කියා සිටි ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී සමගි ජනබලවේගය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහත්තයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දැන් මේ ඊයේ දවසේ ජාතික ආරක්ෂාව පිළිබඳව නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳව තමයි පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ පිළිබඳව විවාදය නැත්නම් මේ කතාබහ ඇති වුණේ ඔය අතරේදී තමයි විදුලිය විසන්දවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් බොහොම බරපතල කාරණා සමීර විශේෂයෙන්ම රටක් විදියට රජයක් විදියට ඉස්සරහට යනකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි අර අපි දන්න සමහර වෙලාවට අසීමිත විදිහට ගැටලු ඇති කරලා මේ ගමන අඩාල කරන්න උත්සාහ කරනවා කියලා පේනවා, දකිනවා, ඇහෙනවා. ඒ වගේ දේවල් නොවිය යුතු කාරණා විදිහටයි අපි දකින්නේ. ජනතාවගේ පැත්තෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙනවා මෙවැනි ක්‍රියාවලින්. ඔව් නදිත් අර ඔබ කිව්වා වගේම දැන් අර පොහොර රසායනික පොහොර පෞද්ගලිකාංශයට ගේන අවසර දුන්නාට පස්සේ අපි දැක්ක සියලුම වෙළඳ මධ්‍යස්ථානවල අලෙවුණු එළවලු මිල ගණන් එකපාරටම අඩු වෙන්න ගත්තා. හිතපු නැති විදිහට අඩු වුණා. අපි ඊයේ දැන් එකපාරට පොහොර ගේන්න කිව්වට පස්සේ එළවලු මිල අඩු වෙනවා. ඉතින් කුමන්ත්‍රණකාරී වැඩක්ද කියලා මේ සැක හිතන එක යම් සාධාරණයක් තියෙනවා. අර හැමෝම බයෙන් හිටියා මේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු ලැබෙන්නේ නැහැ, ගලවන්නේ එළවලු නැහැ කියලා කෝ රටටම එළවලු හිඟයක් ඇති වෙයි කියලා කෝ එළවලු මිල ඊට පස්සේ ගණන් වැඩි කළා. ඊට පස්සේ කොහොම හරි දවස් දෙක තුනකින් එළවලු මිල සාමාන්‍ය තත්ත්වයට ආවා. ඒ කියන්නේ වෙළඳ මධ්‍යස්ථානවල ඉන්න අයට පවා පුදුම සහගත තත්ත්වයක් ඇති වුණා. එකපාරට මේගොල්ලෝ කියනවා කොහොමද දන්නේ මේ එළවලු ආවේ කියලා. එකපාරට තිබුණේ නැහැ. එකපාරට මහා කට්ටකට එනවා. දැන් ඒ වගේ ප්‍රශ්නාර්ථ තියෙන හින්දා තමයි මේ සැකසහිත කාරණා මතුවෙන්නේ හැම පැත්තකින්ම. ඉතින් අපිට ඒ කියන දේවල් ඊට පස්සේ හිතන්න සිද්ධ වෙනවා. ඔබටත් කල්පනා කරන්න වෙනවා ඇත්ත තමයි මේ කියන කාරණේ කියලා. දැන් ඒ වගේ දෙයක්ද මේ විදුලිය ප්‍රශ්නයටත් වෙලා තියෙන්නේ. අපි බලමු විදුලි ඉංජිනේරු සංගමයේ අකුරට වැඩ කිරීම නවත්තලා තියෙනවා. දිනමින වාර්තා කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තියත් මේ විදිහට වාර්තා වෙනවා. විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඊයේ ඇති වූ විදුලිය බිඳ වැටීමත් සමග తాවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කළා තියෙනවා. ජනාධිපතිවරයා ලබන සඳුදා තම සංගමයට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර තිබෙන බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටු වූ බව විදුලි ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරබඩු මහතා සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් තියනවලු. ඒ නිසා මේ වැඩවැරුම එහෙම නැත්නම් මේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය අත්හිටවන්න ඔවුන් පියවර ගත්තා කියලා තමයි සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා යම් සාධනීය පිළිතුරක් ඔවුන්ට ලබා දී කියන විශ්වාසය තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කරේ සභාපතිවරයා. ඒ නිසා ජනාධිපතිවරයා විශ්වාස කරලා ඔවුන් ඒක අත්හිටුවා කියලා තමයි සඳහනක් තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජනාධිපතිතුමා ඒ සඳුදා දවසේදී සාකච්ඡාවක් දුන්නේ කියලා ඊයේම සාකච්ඡා කරන්න බැරි වුණාද කියලා. ජනාධිපතිතුමන් එක්සත් අරාබි එමිරාජ්‍ය අබුඩාබි ඩුබායි හිදී පැවැත්වෙන ඉන්දිය සාගර සමුළුවට සහභාගී වෙන්න ඊයේ දවසේ දෙවෙනින් පිටත් වෙලා ගියා. එතුමන් තමයි මේ සමුළුවේ සමාරම්භක දේශනය සිද්ධ කරන්නේ. ඒ සමුළුව
නිමා වෙලා ආවහම මේ ගැටලුවට විසඳුමක් දෙන්න සූදානම් කියන කාරණාව තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඔය අතරේ ඊයේ දවසේ ජනතාව පීඩාවට පත් කරමින් අපි දැක්කා දැන් දුම්රිය සංඥා හරියට ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ නැහැ. මේ හින්දා දුම්රිය ප්‍රමාදයක් ඇති වෙලා තිබ්බා. අද Daily Mirror ඒ ගැන කියනවා train services delayed due to island wide power cut. Railways Department මේ දුම්රිය දෙපාර්තමේන්තුව කියන කාරණාව train services delayed due to island wide power cut මේ දිවයින පුරා රට පුරා පැවති විදුලි මේ පද්ධතිය ඇති වෙච්ච දෝෂය හින්දා විදුලිය තිබෙන ඒ හින්දා ඊයේ දවසේ මේ දුම්රිය ගමන් වාරවලටත් කිසියම් ආකාරයක බලපෑමක් කෙල්ල වුණා බාධාවක් සිද්ධ වුණා. The power failure had affected the functions of trains signals මේ දුම්රිය සංඥා මාර්ග සංඥා පද්ධති හරියට ක්‍රියාත්මක වුණේ නැහැ ඊයේ දවසේ. ඒ සියල්ල අපි අර කියන්නේ මැනුවල් විදිහට කටවචනෙන් නැත්නම් දුරකථන ඇමතුම් වලින් තමයි ඒ පිළිබඳව ඊයේ දවසේ දැනුම් දෙන්න සිද්ධ වුණේ දුම්රියවල ඉඳපු රියදුරන්ට. ඒ හින්දා දුම්රිය ගමන් ප්‍රමාද වුණා කියන කාරණාව අද දවසේදී Daily Mirror පුවත්පතේ විදිහට කියනවා. අද ලංකාදීපේ කියන කතාවක් ඡායාරූපත් එක්කම වාර්තා කරනවා. ඊයේ ඉන්ධන පිරවුම්හල් වලත් ලොකු පෝලිං තියෙනවා අපි දැක්ක හේතුව දැන් ඔය ඉන්ධන පුරවන්න නැත්නම් මේ අපි කියන පම්ප් කරන්න කරන්ට් එක ඕනේ. බොහෝ තැන්වල ওই ජෙනරේටර් නැත්නම් මේ විදුලි ජනර යන්ත්‍ර නැහැ. ඒ හින්දා ටිකක් විශේෂයෙන්ම මේ ෂෙඩ් නැත්නම් ඉන්ධන පිරුම්හල් අසල තදබදයක් ඇති වෙලා තිබ්බා. ඒ අතරදී මාර්ග තදබදයක් ඊයේ දවසේ කොළඹ ප්‍රදේශයේ වැඩියෙන් දකින්න හම්බුණා. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ ඒ අවස්ථාවක් ඉන්ධන පිරුම්හලක් පේනවා. මේ ඉන්ධන පිරුම්හලේ කිසිදු වාහනයක් නැහැ. ඉන්ධන පිරුම්හල ක්‍රියාත්මක වුණේ නැහැ ඊයේ දවසේ බොහෝ තැන්වල. ඒ අතරේ අද මේ ලංකාදීපේ ඡායාරූපෙන් වාර්තා කරන කාරණාව රට පුරා ඊයේ සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම් හේතුවෙන් මාර්ග සංඥා ක්‍රියාවිරහිත වීම නිසා කොළඹ නගරේ මාර්ග රැසකම දැඩි වාහන තදබදයක් ඇති වුණා. ඒ හේතුවෙන් මාර්ගවල දිගු වාහන පොලිම් දක්නට තිබූ අතර ඡායාරූපෙන් දැක්වෙන්නේ කොළඹ ප්‍රධාන මාර්ගයක ඊයේ පස්වරුවේ දිගු වාහන පොලිමක් තිබූ ආකාරය. මේ අතර විදුලිය විසන්ධි වීම නිසා ඉන්ධනහල්වල කටයුතු දැන හිටි අතර කොළඹ නගරේ ඉන්ධන පිරුම් හලක් වසා තිබූ අයුරු මේ ඡායාරූපෙන් දැක්වෙනවා කියලා ලංකාදීපේ ওই විදිහට වාර්තා කරනවා. අර දැන් මේ දුම්රිය සංඥා වගේම මාර්ග සංඥාත් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ ඊයේ දවසේ විදුලිය නැති හින්දා. අපි දැක්ක පොලිස් නිලධාරී මහත්වරු නම් පාරට බැහැලා ඉන්නවා. ඊයේ දවසේ බොහෝ පිරිසක් පාරේ තොටේ රාජකාරීටු කරන්න කැප වෙලා හිටියා. අපි අගය කරනවා මේ මාර්ග තදබදය අවම කරන්න බොහෝ පිරිසක් ඊයේ දවසේ වෙහෙස මහන්සි වෙලා කටයුතු කළා. අර දවල් කාලේ අවුරශ්මිය මැද්දේ බොහෝ පිරිසක් මේ වෙහෙස කර කටයුත්තට එකතු වෙලා හිටියා. සමීර අද ලංකාදීපේ ඒ ගැන තොරතුරු වාර්තා කරනවා. දැන් අදිත් දැන් සමහර ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න අපි රට කරන තැන අයට තේරෙනවද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. දැන් මේ විදුලිය ප්‍රශ්නේ ආවමත් පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඊට පස්සේ ඒක හැමෝම මගේ ඇරලා යනවා. සමහර ප්‍රශ්න තියෙනවා සමහර අයට හොඳටම දැනෙනවා. හැබැයි දැන් මේ කතන්දරේ මේ දෙවෙනි පුවත්පත වාර්තා කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විවාදයේදී හොඳටම බැන ගන්නවා. ඊට පස්සේ සෝපානයට යන්න එනකොට ලිෆ්ට් එකේදී දෙන්න එකට හිර වෙලා ඉන්නවා. මේ කතාව වාර්තා කරන්නේ දිවයින පුවත්පත. තුෂාර ඉන්දුනිල් ලලිත් එල්ලාවල ලිෆ්ට් එකේ හිර වෙති කියලා තමයි කියන්නේ. තුෂාර ඉන්දුනිල් සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු දෙදෙනා ඊයේ සවස විදුලි සෝපානයේ විනාඩි 15ක පමණ කාලයක් සිර වී සිට ඇත. එම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභාගමේ සිට බෙම්මහලට පැමිණීමට සෝපානයෙන් ගමන් කරද්දී හදිසියෙම විදුලි සෝපානය නතර වීම නිසා මෙලෙස ඒ තුල සිර වී තිබේ. පසුව පාර්ලිමේන්තු කාර්මිකයන් පැමිණ ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බිම්මහලට රැගෙන ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැර්ශීෂ පිළිබඳ විවාදයේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කතාවට බාධා සිදු කළ අතර පසුව ඔවුන් දෙදෙනා සභාගමෙන් නික්ම යද්දී මේ විදිහට මේ අනතුරට එහෙම නැත්නම් මේ අකරතැබ්බියට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ. අර කොච්චර වුණත් මේ සමීර පාර්ලිමේන්තුවේ වාද විවාද කරගත්තත් ඔය විනාඩි 15 ලිෆ්ට් එකේ නැත්නම් විදුලි සෝපානයේ ගත කරන අතරදී മന്ത്രിවරු දෙන්න මොනා හිතන්නේ නැද්ද දෙන්නම එකතු වෙලා මේ ලිෆ්ට් එක විවෘත කරගන්නේ කොහොමද කියලා හිතන්නේ නැත්te. ඉතින් අර පාර්ලිමේන්තුවේ වාද විවාද කරගත්තත් අන්තිමේදී මේ දෙන්නටම එක තැනකට එකතු වෙන්න සිද්ධ වුණා. ඉතින් ওই විදිහට එකතු වෙලා රටක් ගොඩ දානවා නම් කොච්චර වටිනවද නේද? අද ලංකාදීපය කියන කතාවකට අපි අවධානය යොමු කරනවා. ලංකාදීපය කියනවා ජල සැපයුම නවතී මාර්ග සංඥා අයින හිටි මාර්ග තදබදයත් බැංකු වැඩ අඩාලයි කියලා ලංකාදීපය කියන කතාව රංජන් කස්තුරි ලියන්නේ. රට පුරා ඊයේ දහවල් සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් බොහෝ කටයුතු නතර වූ අතර ජන ජීවිත අඩාල වෙලා කියා ජාතික විදුලි පද්ධතියේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පැය 6කට අධික කාලයක් විදුලිය විසන්ධි
වී පැවතුණා. කොත්මලේ සිට බියව දක්වා වන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගය ඇති වූ දෝෂයක් හේතුවෙන් මුළු රටේම එකවර විදුලිය විසඳු බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. කොහොමුණත් පෙරවරු 11:30 පමණ වන විට මේ සිදුවීම සිද්ධ වුණේ. හවස් වෙනකොට මේ අපිට ආරංචි වුණා. දැන් මේ ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා කොළඹ ඇතුළු මේ නාගරික ප්‍රදේශවල ජල සැපීමේ වේගය ටික ටික අඩාල වෙලා කොහොම හරි ජල සැපීමත් නැවතුණා කියන කාරණාව පස්සේ විදුලිය ආවට පස්සේ පැය කිහිපයක් යනකොට නැවතත් යථා තත්ත්වයට පත් වුණා. ඉතින් තව බොහෝ තොරතුරු තියෙනවා අපිට කියන්න. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. නඩිත් අපි විරාමයට පෙර කතා කරමින් හිටියේ විදුලිය පිළිබඳ ගැටලුවක් පිළිබඳව විදුලිය ප්‍රශ්නයක් තියෙනවාද සංගම් එක කතාවක් කියනවා රජය තව කතාවක් කියනවා කුමන්ත්‍රණ කියලා. ඉතින් මේ කතා ASCII ගෑස් ප්‍රශ්නිකුත් තියෙනවා රටේ. ඉතින් ගෑස් කතාවත් අද දවසේදී ජාතික පුවත්පත්වල මුල් පිටු වලට ඇවිල්ලා තියෙනවා. දැන් ගෑස් සමාගම් වලට ගෑස් බෙදා හැරීම නවත්තන්න කියලා ආණ්ඩුව පැත්තෙන් කියලා තියෙනවා කියලා ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා. එක පැත්තකින් දැන් ගෑස් සමාගම් කියන්නේ වෙනම කතාවක් නේද? ඒගොල්ලෝ කියනවා දැනුම් දීමක් කරලා නැහැ. ගෑස් බෙදා හැරීම දිගටම දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ ලාබ් සභාපති වෑගපිටිය කියයි කියලා කියන්නේ සුභාෂිනී සේනානායක මේ වාර්තාව ලියලා තියෙන්නේ. ලාබ් සමාගමේ ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් සාමාන්‍ය පරිදි සිදු කරන බව එහි සභාපති WK වෑගපිටිය මහතා පැවසිය කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ප්‍රශ්නකින් තොරව ඔවුන් ගෑස් බෙදීමේ කටයුතු වල නිරත වෙනවා කියලා තමයි කියන්නේ. ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් දිනමින පුවත්පත කළ විමසීමකදී තමයි මේ වෑගපිටිය මහත්මයා මේ කතාව කියන්නේ. ගෑස් බෙදා හැරීම නවතන ලෙස පාරිභෝගික අධිකාරිය හෝ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ලාබ් සමාගම් වෙත කිසිදු දැනුම් දීමක් කර නැතයිද වෑගපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ කියලා කියනවා. දැන් වෑගපිටිය මහත්තයා එහෙම කියද්දී රාජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න මහත්මයා කියන්නේ ලිට්‍රෝ සහ ලාබ් බෙදා හැරීම නතර කරන්න කිව්වා. දිනමින වාර්තා කරන්නේ අනුර ප්‍රේමලාල් වාර්තාව ලියනවා. ලිට්‍රෝ සහ ලාබ් ගෑස් සමාගම් වලට ගෑස් බෙදා හැරීම නතර කරන ලෙස පාරිභෝගික අධිකාරිය ඊයේ ලිඛිතව දැනුම් දී තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටී කියලා තමයි සඳහන් කරන්නේ. ඔහු සඳහන් කර තිබෙනවා මේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව මේ සම්බන්ධව මතුවී තිබෙන ගැටලු වලට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය නිලධාරියෙකුද පැවසුවේ අදාළ සමාගම් වෙත ඊයේ උදෑසන ලිපි යවා තිබෙනවා කියලා. ලිපි යවලා තියනවලු දැනුම් දීලා තියනවලු මේ සියල්ල සිදුවෙන අවස්ථේ තමයි ලාබ් සමාගම කියන්නේ එහෙම දැනුම් දීමක් කරලා නැහැ කියලා. ඔය අතරේ දැන් ජනාධිපතිතුමා පත් කරපු කමිටුව තියෙනවා. මේ කමිටුව මේ ගැන හොයනවා ගෑස් වල මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඒ කමිටුවේ සමාජිකෙක් මහාචාර්ය ජයතිලක මහත්තයා එතුමා කියන කතාවක් අද ලංකාදීපේ තියෙනවා. පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා අනතුරු වලට හේතුව ගෑස් වල ප්‍රශ්නයක් කියලා ජනපති කමිටුවේ මහාචාර්ය ජයතිලක කියයි කියලා අද ලංකාදීපේ විදිහට කියන්නේ. ගෑස් අනතුරු සාමාන්‍ය විදිහෙන් නැතුව අසාමාන්‍ය විදිහට වැඩිවීමට හේතුව ගෑස් ප්‍රශ්නයක් බව ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීමේ ජනාධිපති කමිටුවේ සමාජික විශ්‍රාමික මහාචාර්ය WD ජයතිලක මහත්මයා ඊයේ ප්‍රකාශ කළ තියෙනවා. ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සතුව තිබූ බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය පවරාගෙන තිබුණද එම අධිකාරිය රාජකාරිය හරියට ඉටු කර නොමැති බව කී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ගෑස් වල මේ වන විට ගඳක් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෑස් වල ගඳක් තිබිය යුතු බවත් සඳහන් කරලා තියෙනවා. ජනතාව පාවිච්චි කළ පරණ ගෑස් ලිප සහ එහි උපකරණ වල වෙනසක් නොවි සිලින්ඩරේ පමණක වෙනසක් වූයේ නම් මේ තත්ත්වයට ප්‍රධාන කාරණේ ගෑස් සිලින්ඩරේ බවත් ගෑස් සම්බන්ධයෙන් වගකීම් ආයතන 4කට පැවරෙන බවත් ඔහු සඳහන් කළා. ගෑස් ලිප් නිෂ්පාදනය කරන සමාගම් පරීක්ෂා කිරීමට කමිටුව කටයුතු කරන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියලා තියෙනවා කියලා අද මේ විදිහට ලංකාදීපේ කියනවා. කලින් ගෑස් ලිපුත් පාවිච්චි කළා නම් රෙගියුලේටර්ස් උත් පාවිච්චි කළා නම් ඒවෙන් අනතුරක් සිද්ධ වුනේ නැත්නම් දැන් මේ අලුත් ගෑස් දැම්මහම මොකද අනතුරු සිද්ධ වෙන්නේ? හේතුව ගෑස් වල කියලා තමයි කමිටුවේ සමාජික විශ්‍රාමික මහාචාර්ය ජයතිලක මහත්තයා කියන්නේ. ඉතින් ඉස්සරහට ඒ ගැන පරීක්ෂණ කරනවා කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. අද සමීර ඩේලි නිවුස් පුවත්පතත් මේ ගෑස් සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් වාර්තා කරලා තිබ්බා. අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන මේ විදිහට කියන්නේ gas companies must bear responsibility කියලා මේ ලසන්ත අලගියවන් නැමැතිතුමා කියන කතාව රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරනවා.
gas companies must bear responsibility මේ වගකීම සාමූහිකව බෙදා ගන්න ඕනේ කියන කාරණාව එතුමා සඳහන් කරන එතුමා විශේෂයෙන් මේ පිළිබඳව ඊයේ දවසේ වැඩිදුරටත් කාරණා කීපයක් සඳහන් කළා. ඒ අතර තිබ්බ කාරණාවක් තමයි Daily News පුවත්පත අද ওই විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඔව් නඩිත් ගෑස් විදුලිය මේ ආදී ප්‍රශ්න එන ASCII තාමත් අපි අර උදෑසනම සඳහන් කළා සෞඛ්‍ය ගැටලුවට අපි මුහුණ දෙමින් සිටිනවා කියලා. ඉතින් මේ කරුණු කාරණා ASCII අපිට කොරෝනා තත්ත්වය පිළිබඳව වාර්තා කරන්න සිද්ධ වෙලා තියෙනවා. තවමත් දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ අරගෙන අවිලා තියෙන තේ කාරණේ පිළිබඳව අපි ඒ නිසා ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නත් සූදානම්. අලුත් ප්‍රභේදයක් ඔමික්‍රෝන් මෙරට පළමු ආසාදිතයා හලාවතින් තමයි හමු වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. නයිජීරියාවේ සිට පැමිණි තරුණියක් මේ විදේශ කාන්තාවක් නෙමෙයි නජිත් අපේම රටේ කෙනෙක්. අපි ඒ තොරතුරු වාර්තාව බලමු. COVID-19 වෛරසයේ මෙතෙක් හමු දරුණුම විකෘති ප්‍රභේදය ලෙස සැලකෙන ඔමික්‍රෝන් වෛරසය ආසාදිනු ප්‍රථම ශ්‍රී ලාංකිකයා වාර්තා වූ බව වසංගත රෝග විද්‍යාංශය ඊයේ තහවුරු කරගන්නවා කියලා තමයි කියන්නේ. මේ ශ්‍රී ලාංකිකයා දකුණු දිග අප්‍රිකානු රටක් වන නයිජීරියාවේ සිට මෙරටට පැමිණි 25 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන තිබෙනවා. ආසාදිත තරුණිය හලාවත පදිංචිකාරියක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කරනවා. දකුණු අප්‍රිකාව ඇතුළු රටවලින් පැමිණි අයගේ ජෛව පටල සාම්පල ගෙන එම වෛරසය මෙරටට පැමිණ ඇද්දැයි කළ පරීක්ෂණවලදී මේ ආසාදිතයා හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ කතාව අපි දැක්කා සංචාරක අමාත්‍යතුමාගෙනුත් අහනවා. ඒ අනුව ඔහු සඳහන් කළේ ඇවිල්ලා තියෙනවා නිරෝධායන කටයුතු වලට ලක් කරලා අවශ්‍ය ප්‍රතිකාර කරලා නිවසට පිටත් කර හැරියට පස්සේ තමයි මේ සාම්පල පරීක්ෂාවෙන් තොරතුරු අනාවරණය වුණේ කියලා තමයි තොරතුරු ලැබෙන්නේ. ඒ නිසා ගැටලුවක් වෙලා නැහැ. වෙනම කාමරයක තමයි නජිත් ප්‍රතිකාර සිදු කරලා තිබෙන්නේ, නිරෝධායනය කරලා තියෙනවා. ඒ අවශ්‍ය විධිවිධාන සියල්ල සකස් කරලා තිබෙනවා. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මේ පිළිබඳව විමසීමේදී ඔහු කිව්වේ යම් රෝගී තත්ත්වයක් තිබුණ නිසාවෙන් බෝවීමට තියෙන ඉඩකඩක් තියෙනවා. නමුත් එය අවම මට්ටමක තියෙන්නේ උපරිම ආරක්ෂා සහිතව ඒව තිබුණා කියලා තමයි මේ කියන්නේ. ඔමික්‍රෝන් තියෙනවා කියලා දැනගෙන නෙමෙයි. නමුත් කොරෝනා තිබුණ හින්දා පරිස්සම් කරලා තියෙනවා. ඒ නිසා ඒකේ තියෙන අවධානම අඩුයි කියලා තමයි කිව්වේ. අද ලංකාදීපය ඒ ගැන කියන කතාව රෝගියා ආශ්‍රිතයත් එක්ක ආශ්‍රිතයන් එක්ක නිරෝධායනයට යොමු කරලා තිබ්බ කතාව අද ලංකාදීපයේ මේ විදිහට ලියනවා. ලාංකිකෙක් නයිජීරියාවෙන් ඔමික්‍රෝන් අරන් ඇවිත් රෝගියා ආශ්‍රිතයන් එක්ක නිරෝධායනය කියලා මේ විදිහට ලියන්නේ. රංජන් කස්තුරි සහ සුජිත් හේවාචුලිගේ ලෝකයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරසය ආසාදිත රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට හමු වූ බව ඊයේ නිවේදනය කළා. ඒ රෝගියා නයිජීරියාවේ සිට ඉකුත් 24 වෙනිදා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා තියෙනවා. ඔය අතරේ දැන් මේ සමීර සඳහන් කරපු තොරතුරුම අද ලංකාදීපයත් වාර්තා කරන වැඩිදුරටත් කියනවා නම් ඔමික්‍රෝන් වෛරස් ආසාදිත මේ රෝගියා නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුගේ දැන් කාන්තාවක් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර සිටින බව හේමන්ත හිරත් මහත්මයා කියලා තියෙනවා. ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් අරගෙන තියෙනවා. ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙන විකෘති කොරෝනා ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉකුත් නොවැම්බර් 26 වෙනිදා තමයි පළමු වරට ප්‍රකාශයට පත් කළේ. එදාම තමයි මම දන්න විදිහට සමීර තොරතුරු වාර්තා කළ තිබා 26 වෙනිදා මේ කාන්තාව ලංකාවට ඇවිත් තිබේ. එදාම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ ඔමික්‍රෝන් වෛරසය පිළිබඳව. ඒ හින්දා සහතිකයි අපි දැනගෙන හිටියේ නැහැ. මේ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනගෙන හිටියේ නැහැ. කෙසේ වෙතත් දැන් එන්නත් කරණයට ලක් වෙලා ඉඳපු නැති කෙනෙක් හින්දා ගුවන්තොටුපළේදී මේ පිළිබඳව පරීක්ෂා කළා තියෙනවා. ඒ අවස්ථාවේදී කොවිඩ් ධනාත්මක බව තහවුරු වෙලා තියෙනවා. ඉන් අනතුරුවයි රෝහල් නිරෝධායනයට යොමු කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ආරක්ෂිතව මේ රෝගියා හිටියා කියන කාරණාව ඊ දවසේ හේමන්ත හේරත් මහත්මයා කියලා තියෙනවා. අප්‍රිකාවේ සිට මේ වෛරසය පැතිර යාම හේතුවෙන් දකුණු අප්‍රිකානු රටවල් 6කින් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ඉකුත් 28 වෙනිදා ඉඳන් තහනම් කරන්න තමයි රජයේ පියවර ගත්තේ. හැබැයි මේ රෝගියා ඇවිත් තියෙන 26 වෙනිදා. කෙසේ වෙතත් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් රැසකගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පහුගිය සතිය පුරා විශේෂ පරීක්ෂණවලට ජාන අනුක්‍රමන මේ පරීක්ෂණවලට යොමු කරලා තියෙනවා. එක් සාම්පලයක තිබී මේ ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරස් ප්‍රභේදය හමු වෙලා තියෙනවා කියලා තමයි අද ලංකාදීපයේ ওই විදිහට තොරතුරු කියන්නේ. ලංකාදීපයේ කියන කාරණාව Daily Mirror පුවත්පතත් අද දවසේ වාර්තා කරනවා මේ විදිහට SL defects first Omicron patient SL defects first
Omicron patient කියලා අද Daily Mirror පුවත්පතත් මේ තොරතුරු කියනවා. It had been identified in Sri Lankan citizen who had recently returned from Nigeria on November 24th and was now at a quarantine center. දැන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා කියන කාරණාව තොරතුරු සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ quarantine center එකක ඉන්නවා කියලා කිව්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දවසේ සඳහන් කළා නිවසේ ඉඳන් මේ වැඩිදුරටත් නිරෝධායන කටයුතු සිද්ධ කරනවා කියලා ජාතික පුවත්පත්වල සමහර වෙලාවට පරස්පර තොරතුරුත් සඳහන් වෙනවා. අර කලින් සඳහන් කළ තිබා ඔහුගේ කියලා දැන් මේ අවස්ථාවේදී මේ නිරෝධායන මධ්‍යස්ථානයක ඉන්නවා කියලා කියනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන්නේ නිවසේ නිරෝධායනයට ලක් වෙනවා කියන කාරණාව. ඔව් නජිත් අපි කොරෝනා පිළිබඳව තොරතුරු වාර්තා කරමින් සිටින අතර වාරයේදී ජාතික පුවත්පත් වලින් තවත් කාරණයක් එනවා. මේ අවාසනාවන්ත සිද්ධියක් පාකිස්තානයේදී සිද්ධ වුණේ ශ්‍රී ලාංකිකයෙකුට. ඒ කතාව වාර්තා කර තිබෙනවා. පාකිස්තාන අන්තවාදී වූ ශ්‍රී ලංකා තරුණයා මරා පුලුස්සා දමති කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. මේ අප රටටම ලැජ්ජාවක් උපරිම දඬුවම් ලබා දෙනවලු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර තිබෙනවා. පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ගිනි තබා ඝාතනය කර තිබෙනවා. ඒ පිළිබඳව වාර්තා වෙනවා. එම කර්මාන්ත ශාලාවෙම සේවකයෙකු විසින් මෙම ඝාතනය සිදු කර තිබෙන අතර මියගොස් ඇත්තේ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයෙක්. ඝාතනයට හේතුව අනාවරණය වෙලා නැහැ. ගිනි තබා ඝාතනය සිදු කළ ස්ථානට රැස් වූ විශාල පිරිසක් කෑකෝ ගසමින් බලා සිටින අතරතුර මෙය සිදු වෙලා තියෙන්නේ. සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරී උමාර් සයිඩ් මලික් පවසන්නේ සියල්කොට්හි මෙම සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරන ඉස්ලාම් අන්තවාදී අදහස් දරන මැර කණ්ඩායමක් විසින් පහර දී මරා පුලුසා දමා ඇතැයිද වාර්තා වෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ලෝකේ රටවල් රැසක අවධානය යොමු තිබෙන අතර සිද්ධිය සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. මේ අපරාධය සමස්ත පාකිස්තානයට ලැජ්ජාවක් බවත් ඝාතකයන්ට උපරිම දඬුවම් ලබා දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් ඊයේ සවස පවසලා තියෙනවා කියලා තමයි කියන්නේ. අන්තවාදීන් විසින් ශ්‍රී ලාංකිකයෙක් අපේ රටේ අපේ කෙනෙක් ඝාතනයට ලක් කරලා තියෙනවා. මේක රටවල් අතර ගැටලුවක් නොවේ. මේ ඇති වෙලා තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක ප්‍රතිඵලයක් කියලා තමයි මේ පුවත්පත්වල තවත් පුවත්පත් කීපයක මේ තොරතුරු වාර්තා කර තිබෙනවා. මේකේ සුළමුල තාමත් හරියට සොයාගෙන නැහැ. අනාවරණය වෙලා නැහැ තොරතුරු. නමුත් ශ්‍රී ලාංකිකයෙක් අහිමි වුණා. දරුවන්ට පියෙක් අහිමි වී තිබෙනවා. පාකිස්තානයේදී මේ සිද්ධිය සිද්ධ වුණේ. නඩිත් වාර්තා කර තිබෙනවා පාකිස්තාන අන්තවාදීන්ගේ ඝාතනයක් කියලා තමයි මේ තොරතුරු අනාවරණය වෙන්නේ. මේ ප්‍රියන්ත මහත්මයා පිළිබඳව සඳහන් කරනකොට සමීර විශේෂයෙන්ම ඔහු ඉංජිනේරුවෙක් විදිහට වැඩ කටයුතු කළේ සියල්කොට් මේ කර්මාන්ත ශාලාවේ ජෙනරල් මැනේජර් නැත්නම් අපි කියනවා මේ සාමාන්‍ය අධිකාරිවරයා විදිහට නැත්නම් මහා කළමනාකරු විදිහට තමයි ඔහු වැඩ කටයුතු කරමින් ඉඳලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පාකිස්තාන වැසියන් බොහෝ පිරිසක් ඔහුට විරෝධය පළ කළා. කිසියම් ආකාරයකට ඔහුට පහර දීලා මේ විදිහට පුලුස්සා මරා දැමුවා කියන කාරණාව තමයි මතුවෙන්නේ. මේ කර්මාන්ත ශාලාව ගැන කතා කරනකොට මේ රාජිකෝ ඉන්ඩස්ට්‍රීස් කියලා තමයි කර්මාන්ත ශාලාව හඳුන්වන්නේ. මේ කර්මාන්ත ශාලාව T20 පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සඳහා නිල ඇඳුම නිර්මාණය කරපු මේ ෆැක්ටරි එක නැත්නම් කර්මාන්ත ශාලාව විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් පාකිස්තානයේ සුප්‍රකට නම් දරා තිබෙන කර්මාන්ත ශාලාවක සේවය කරලා තියෙන්නේ. මෙතුමා පිළිබඳව කතා කරනකොට මේ මියගිය ප්‍රියන්ත මහත්මයා පිළිබඳව එතුමා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ. ගණේමුල්ල වැල්පිහිල්ල ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. වයස අවුරුදු 14 සහ 9ක පුතුණුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඉතින් මේ දරුවන්ගේ අනාගතයට වග කියන්නේ කවුද? දැන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ තිබ මේ ඉතාමත් නින්දිත ක්‍රියාවක් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනා කියන කාරණාව. දැන් මෙතුමා මෙයාමත් එක්කේ පවුලට සිද්ධ වෙන දේ පිළිබඳවත් විශේෂයෙන්ම අපි දන්නවා තාත්තා කෙනෙක් නැති වුනහම පවුලක දරුවන්ට නැත්නම් බිරිඳට කොයිතරම් වේදනාවක්ද කියන කාරණාව. කෙසේ වෙතත් ඉතා අමානුෂික විදිහට මේ ඝාතනය සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව අදාළ අංශ බලධාරීන් අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ ඉදිරියටවත් මෙවැනි සිදුවීම් ඇති නොවෙන්නට වග බලා ගනී කියලා අපි විශ්වාස කරනවා. අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාවක් අමාත්‍යතුමන් බැසිල් රාජපක්ෂ මහත්මයා දැන් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්නේ. එතුමන් අර අපි දැක්ක ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කියනවා රට ඉස්සරහට ගෙනියන්න ආර්ථිකය හරියටට ගෙනියන්න බොහෝ දෙනෙක් කියනවා ඩොලර් සංචිතයන් හිඟයි. හැබැයි ඔවුන් සඳහන් කරපු කාරණා අපි තවදුරටත් ණය ගන්න උත්සාහ කරන්නේ අපි ආයෝජන රටට ළඟා කර
කරගන්න උත්සාහ කරන්නේ. මීට පස්සේ ණය ගන්න නැහැ කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඔය අතරේ බැසිල් මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා අපේ රටට ප්‍රතිලාභ රැසක් අරගෙන එන්න නියමිතයි කියලා ඩේලි නිවුස් පුවත්පත කියනවා. Indian lines of credit for food, medicine and fuel imports කියලා මේ විශේෂයෙන්ම ආහාර ඒ වගේම බෙහෙත් ඖෂධ ඒ වගේම මේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්න ඉන්දියාව සමග සාකච්ඡා කළා කියන කාරණාව සඳහන් වෙනවා. Finance Minister concludes Indian visit on fruitful note. ඉතාමත් ඵලදායී ප්‍රතිඵලදායී අන්දමින් මේ සංචාරය අවසන් කරන්න මුදල් අමාත්‍යවරයාට හැකියාව ලැබුණා කියලා ඩේලි නිවුස් පුවත්පත කියනවා. Currency swap offer දැන් ඉන්දියාවත් සමග විශේෂයෙන්ම මේ මුදල් සම්බන්ධයෙන් අපේ රුපියල් ලබා දීලා ඩොලර් බවට පත් කරගන්න හැකියාවක් තියෙනවා කියන කාරණාව මීට පෙරත් අවධානය යොමු වෙලා තිබ්බා. ඉතින් ඒ අනුව අපේ රටේ ඩොලර් සංචිතයන් වැඩි කරගන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ අතරේ Trinco tank farm to be modernized විශේෂයෙන්ම අපි දන්නවා ත්‍රිකුණාමල ප්‍රදේශයේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දියාවට ලබා දීලා තියෙනවා. මේවා මොඩර්නයිස් කරන්න නැත්නම් නවීකරණය කරන්න අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිද්ධ වෙනවා කියන කාරණාවත් ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරදී විශේෂයෙන්ම තවත් අවධානය ලක් කරන්න ඕන කාරණාවක් දැන් ලෝකෙම සමීර අපි දන්නවා මේ බලශක්තිය පැත්තෙන් ගත්තහම පිරිමැසුම්දායක බලශක්තිය නැත්නම් අපි කියනවා පුනර්ජනනීය බලශක්තිය පැත්තට යොමු වෙන කාල සීමාව වගාව ගත්තත් හරිත කෘෂිකර්මයට ලොකු ඉඩක් තියෙනවා. අපේ රටේ බොහෝ පිරිසක් විරුද්ධ වුණත් පහුගිය කාලේ අපි දැක්ක ටිකක් විරුද්ධ වෙනවා මේ පොහොර නැතිකම හින්දා. කොහොම වුණත් ලොකු වෙළඳපළක් දැන් නිර්මාණය වෙලා තියෙනවා මේ යුරෝපා සංගමේ පැත්තෙන්. ඒ කියන්නේ අද ඩේලි නිවුස් පුවත්පත කියනවා huge euro 106 billion EU market for organic food මේ විශේෂයෙන්ම කාබනික ආහාර නැත්නම් හරිත කෘෂිකර්මාන්තයට ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. බිලියන 106ක යුරෝ බිලියන 106ක මේ ලොකු මාකට් එකක් වෙළඳපළක් විවෘත වෙලා තියෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. යුරෝපා කොමිසම් පැත්තෙන් මේ තොරතුරු අපිට දැනගන්න හම්බ වෙන්නේ. විශේෂයෙන් මේ පිළිබඳවත් ඉස්සරහට ඒ අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය හරහා සිද්ධ වෙනවා කියන කාරණාව අද දවසේ ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරමින් කියනවා. අර සමහර වෙලාවට අපේ රටේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිෂ්පාදනය කරන දේවල් අපි කොහෙටද අපනයන කරන්නේ අපිට වෙළඳපළක් තියෙනවද අපේ රටේ ඉන්නේ බොහොම මේ පොඩි පිරිසක්. හැබැයි ලොකු වෙළඳපළවල් ආක්‍රමණය කරන්න අතික්‍රමණය කරන්න හැකියාව තියෙනවා ඉස්සරහට හොඳ නිෂ්පාදන සිද්ධ කළොත්. ඔව් නජිත් දිනමිනත් මෙහා සමානම කතාවක් කියනවා. දැන් ජනාධිපතිවරයා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. මේ ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස සහ තිරසර ලෙස ඉටු කිරීමට හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරලා තියෙනවලු. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ වැඩසටහනත් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරලා තිබෙනවා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවන්නත් ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. හොඳ වැඩක් නඩිත් උත්සාහ කරොතින් අපිට මේ හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කරලා රටක් හැටියට ඉදිරියට යන ගමනට තවත් ශක්තියක් වෙන්න පුළුවන්. එහෙම ශක්තියක් වෙන පිරිසක් තමයි කෘෂි නිලධාරීන් කියන්නේ. හැබැයි ඔය රටේ ඉන්න ගොවි මහත්තුරු හරි පාරට ගන්නේ හරිත කෘෂිකර්මාන්තයට යොමු කරන්න කෘෂි නිලධාරීන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා. හැබැයි එහෙම කෘෂි නිලධාරිනියකට පිහියක් පෙන්ලා තර්ජනය කළොත් කොයි වගේ තත්ත්වයක් තියෙයිද? අද ලංකාදීපේ කියන කතාවක් මේ පාරෙත් නිදාගෙන පිහියක් පෙන්වා කෘෂි නිලධාරිනියගෙන් යූරියා ඉල්ලලා තර්ජනය කරලා ගොවියෙක් අත්තරංගුවට කියලා ලංකාදීපය කියන කතාව මේ සමහර වෙලාවට මේ වගේ දේවල් සිද්ධ වෙනවද කියලා හිතන්නත් අමාරුයි. කොහොම වුණත් මේ පිහියක් අරගෙන ගිහිල්ලා තර්ජනය කළා යූරියා දෙන්න කියලා තමයි තර්ජනය කරලා තියෙන්නේ. දියර පොහොර වෙනුවට යූරියා ලබා දෙන්න ඉල්ලා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියට පිහියක් පෙන්වා තර්ජනය කළ බව කියන මාවනැල්ල ග්‍රාම සේවා වසමේ ගොවියෙකු මාවනැල්ල පොලිසිය පෙරේදා පස්වරුවේ ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇතයි මාවනැල්ල පොලිසිය සඳහන් කළා තියෙනවා. මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙන්නේ බැමිණියවත්ත ගොවි ජන සේවා කොට්ටාසයට අයත් මාවනැල්ල ග්‍රාම සේවා වසමේ පදිංචි බව කියන 60 හැවිරිදි ගොවියෙකු බවද පොලිසිය පවසනවා. සිය වසමේ ගොවීන්ට දියර පොහොර බෙදා දී නැවත පැමිණෙමින් සිටි බව කියන නිලධාරිනියක ගමන්කත් මාර්ගයේ නිදාගෙන සිටි සැකකරු පිහියක් පෙන්නා දියර පොහොර වෙනුවට යූරියා පොහොර තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තර්ජනය කර ඇති බවත් අනතුරුව ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන් බවත් සඳහන් වෙනවා. රාජකාරියට බාධා කිරීම, අඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ සැකකරු මාවනැල්ල දිසා අධිකරණයට අද ඉදිරිපත්
කරන්න නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිළිබඳ ඉස්සරහටත් පරීක්ෂණ සිද්ධ කරනවා කියලා ලංකාදීපේ කියනවා. සමහර කතා ඇහුවාම සමීර මේ ගොවියන්ගේ අපේ මේ අපි කියන්නේ ගොවියා රජෙක් අපිට මේ අපේ බත සරි කරන්නේ ගොවියෝ. සමහර ගොවියන්ගේ කතා ඇහුවාම අපේ හිතුත් කඩා වැටෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. සමහර වෙලාවට මේ කුඹුරක් නැත්තම් වී වගාවක් කරන්නේ තමුන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න, පවුලේ බඩවියත රැක ගන්න මේ කටයුතු සිද්ධ කරන. ඉතින් එහෙම ගොවියෙක්ට සාධාරණ සැකයක් ඇති වෙනවා. මේ පොහොර නැතුව වගා කළොත් මගේ අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙයිද? ලබාගෙන තියෙන මේ අරගෙන තියෙන ණය ටික ගෙවා ගන්න පුළුවන් වෙයිද? අර පහුගිය කාලේ අපි දැක්ක ගොවියෝ එල්ලිලා මැරෙන යුගයක් තිබ්බා. වහ බීලා මේ මැරෙන යුගයක් තිබ්බා. ඒ යුගේ නිමා කරන්න ඕනේ. ගොවියා රජෙක් කරන්න ඕනේ ඇත්තටම. හැබැයි අර හරි ක්‍රමයට යනකොටත් මේ විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා නම් ඒක තේරුමක් නැහැ. හැබැයි ඉතින් අපි දන්නේ මේ මොහොතේ මේ පුද්ගලයාගේ හිතේ තිබ්බ චිත්ත පීඩා කොයි ආකාරයෙන්ද කියලා. කොහොම වුණත් මේ දේ වැරද්දක් හින්දා අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට අරගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලා ලංකාදීපේ කියනවා. ඔව් නජිත්, ඔය වගේ සිද්ධීන් වාර්තා වුණා පසුගිය කාලේ. දැන් අපි දැක්කා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙල ගහපු මිනිස්සු හිටියේ. කොරෝනා බලන්න ගියාට පස්සේ, නිවස් පරීක්ෂාවට ගියාට පස්සේ කෙල ගහපු මිනිස්සු හිටියා. ඉතින් මේ වගේ ප්‍රශ්නාර්ථ තියෙනවා. රාජ්‍ය නිලධාරීන් දැඩි පීඩාවට පත් වෙන අවස්ථාන් ගාම නිලධාරීවරුන්ට පිහිපෙන්නලා තිබුණා, බය කරලා තිබුණා. ඉතින් රජයේ සේවය නිසියාකාරව කරන්න ගියාමත් ගැටලු ඇති වෙනවා. එහෙම තැන් තැන්වල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒවත් විසඳගෙන ඕනේ යන්න මේ කාරණාත් එක්ක. දැන් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන කතාවක් අද දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. මහවිරු සැමරුම් නැවැත්වීමට පියවර ගන්නලු. මේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තන තන කරුණු ලබන මහවිරු සැමරුම් නතර කිරීමට වහා පියවර ගන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර කාරණය තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු දෙනවා. මහවිරු සැමරුම් නැවැත්වීමට පියවර ගන්න කියලා තමයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කියලා සඳහන් කර තිබෙන්නේ. මියගිය අය සැමරීම ප්‍රශ්නයක් නොවුනත් ප්‍රභාකරන්ගේ උපන්දිනයේදී මහවිරු නමින් දිනයක් නම් කරන සැමරීම් වලට දැඩි ලෙස විරුද්ධ බව ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරා කියලා තමයි අද දිනමින පුවත්පත තමයි මේ කතාව වාර්තා කර තිබෙන්නේ අද දවසේ. ඒ අතරේ දැන් පාර්ලිමේන්තුව පැත්තෙන් ඇහෙන කතා අද ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මේ බොහෝ තොරතුරු වාර්තා වෙනවා ගැන විශේෂයෙන්ම විපක්ෂ නායකතුමන් සඳහන් කරපු කාරණාවක් අද ඩේලි මිරර් පුවත්පත මේ විදිහට ලියනවා. Government should decide if it should continue or not කියලා සජිත් මහත්තයා කියලා තියෙන මේ රජයේ තීරණය කරන්න ඕනේ තවදුරටත් ඉස්සරහට යනවද නැද්ද කියන කාරණාව. There are queues to purchase fuel while inflation is going up rapidly. මේ උද්දමනය ටිකෙන් ටික ඉහළ යනවා. ඒ අතරේදී මේ තෙල් මිලදී ගන්න බොහෝ පිරිසක් පෝලිම් වල ඉන්නවා. මේ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙන කියලා එතුමන් ඊයේ දවසෙත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද යොහාන් පෙරේරා ඒ ගැන ලියන්නේ ආණ්ඩුවට එතුමන් බල කර ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව ඉන්නවද නැත්නම් යනවද කියන කාරණාව තමයි සජිත් මහත්තයා ওই විදිහට අහලා තියෙන්නේ. ඔව් සජිත් මහත්මයා පිළිබඳව සඳහන් කරද්දී අද දිනමිනත් වාර්තා වෙනවා නජිත් කතාවක්. මේ වාර්තා වෙන්නේ නිවාස ව්‍යාපෘති වලට කියා සජිත් මිලියන 33000ක් ගිලලා කියලා තමයි කියන්නේ. ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාව අකිත පෙරේරා සමග රනිල් ධර්මසේනයි ලියලා තියෙන වාර්තාව. වත්මන් විපක්ෂ නායක හිටපු නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන 33000ක් නිවාස ව්‍යාපෘති සඳහා යයි කියමින් නිකරුණේ නාස්ති කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තිබෙනවා. එහිදී නව නිවාස ව්‍යාපෘති 2562ක් ආරම්භ කොට ව්‍යාපෘති 367ක් පමණ අවසන් කර ඇති බවද ඒ සඳහා සමරු පළක වෙනුවෙන් මිලියන 64ක්, උත්සව සඳහා රුපියල් මිලියන 211ක්, පෝස්ටර් සඳහා මිලියන 86ක්, පුවත්පත් දැන්වීම සඳහා මිලියන 347ක්ද වියදම් කර ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා කියලා තමයි දිවෙන පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඔය අතර සමීර පාසල් දැන් පුංචි දරුවන්ට නිවාඩු දෙනවා කියලා තිබේ දවස් 4යි. හැබැයි දැන් 24 වෙනිදා ඉඳන් ජනවාරි 3 වෙනිදා වෙනකම් පාසල් දරුවන්ට නිවාඩු දීලා තියෙනවා. නත්තල වෙනුවෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි ඒ ගැනත් මතක් කරනවා. පුංචි දරුවෝ පරිස්සමෙන් තියාගන්න. ඔය අතර ඊයේ දවසේ අපිට අපේ ප්‍රවීණ රංගධරයෙක්ගේ අභාවයක් පිළිබඳව තොරතුරු සැලවුණා. අද උදෑසන 8:30 ඉඳන් ජයරත්න මල් ශලාවි මේ බොරැල්ලේ මේ තැන්පත් කරන්න නියමිතයි. එතුමන්ගේ දේහය අද ලංකාදීපේ ගැන තොරතුරු කියනවා. ඒ වගේම සමීර අද දිනමින පුවත්පතත් ඒ ගැන කියනවා. ඔව් දිවෙනෙත් වාර්තා කර තිබෙනවා නජිත් සම්පත් එන්නකෝන් දිවිසැරිය නිම කරයි කියලා තමයි සඳහන් කරන්නේ.
රංකනයෙන් මෙරට වේදිකාවත් සිනමාවත් පුංචි තිරයත් බැබලූ ප්‍රවීණ රංගනවේදියෙකු සම්පත් එන්නකෝන් මහතා ඊයේ තම දිවිසැරිය නිම කළේය කියලා වාර්තා කරනවා දෙවයින පුවත්පත මුල් පිටුවේ ඡායාරූප වාර්තාවකුත් එක්ක. එතුමන් ප්‍රවීණ වේදිකා හා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී තමයි ඊයේ දවසේ අභාව ප්‍රාප්ත වුණේ. කලක් රෝගී තත්වයෙන් පසු වූ තෙන්නකෝන් මහතා මියන විට 62 වන වියෙහි පසු වුණා. ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී රත්නාලාල්නී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ සම්පත් තෙන්නකෝන් මහතා එක් පුතෙකුගේ පියෙක්. දයාරත්න රටගෙදර මහත්මයාගේ ගුරු ලිසි වේදිකා නාට්‍යෙන් රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් මහතා නුඹ විතරක් තලෙලුයි නාට්‍ය කළ ලූෂන් නැමැති චරිතය වෙනුවෙන් ඔහුට රාජ්‍ය සම්මානය පවා හිමි වුණා. එමෙන්ම තලමල පිපිලා හිට්ලර් අබුසමියෝ සහ ගුරුතරු වැනි වේදිකා නාට්‍ය රැසක මෙන්ම රන්දොරටුව බුමුතුරුණු සහ භාග්‍ය ආදී ටෙලි නාට්‍යයන් ගණනාවකටද ඔහු රංගනයෙන් දායක වුණා. මේ දිනවල විකාශය වන දිවිතුරා සහ මාලිගාවත්ත යන ටෙලි නාට්‍ය සඳහාද ඔහු රංගනයෙන් එක්ව සිටියා කියලා අද මේ විදිහට වාර්තා කරනවා. අපි එතුමන්ට අමා මහ නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ආදරය කරපු චරිතයක්. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ සමීර. අපි බලමු දිනමින පුවත්පතේ අද කාටුනේ බලන්න අනුර තේනුවර අඳින කාටුනේ කොයි වගේද කියලා. මේ දෙන්නෙක් ඉන්නවා යාළුවෝ දෙන්නෙක් වගේ අත් දෙකත් පටලවගෙන යනවා. එක්කෙනෙක්ගේ බෑග් එකක් තියෙන ලක්ෂ 40 අනික එක්කෙනාගේ ලක්ෂ 30යි මහ බැංකුව ඈතින් පේන්න තියෙනවා. අපි නටමු පෙන්ෂන් එක තව වැඩි කරලා ලාලා කියලා යන්නේ කවුද මේ හිටපු මහ බැංකුව අධිපතිවරු දෙන්නෙක් වගේ කන්නඩි දාගෙන ඉන්නම් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්තයා වගේ අනිත් එක්කෙනා අර්ජුන් මහේන්ද්‍රන්ට කොහෙද? ඔව් නදිත් අපි ඊළඟට යනවා මේ ගෑස් කතාව පිළිබඳව අද කාටුන් බොහොමයක් තියෙනවා. මේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක බලන්න මොකද්ද කියලා තියෙන කියලා දෙන්නෙක් මෙතනත් කතා වෙනවා. සාමාන්‍ය වැසියෝ දෙන්නෙක් මේ ගෑස් වලින් උණු විනාශයට දඬුවම් දෙන්නේ කාටද සර් කියලා කියනවා. ලිප පත්තු කරපු ඔහේලට. දැන් වැරදිකාරයෝ වෙන්නේ ලිප පත්තු කරපු අය. මේ ලංකාදීප පුවත්පතේ දාස අඳින කාටුනයක් බලන්න. මේ මෙතුමා ගැන කාටුන් ඇඳුනේම නැහැ. පහුගිය දවස් ටිකේ සද්දෙකුත් නැහැ. නිදාගෙනද දන්නෙත් නැහැ. බලන්න බන්දුල ඇමතිතුමා දැන් මොකද කරන්න කියලා. මේ පැත්තක පොහොර ගැටලුවත් ඇවිල්ලා ඊයස්සේ තෙල් බොර තෙල් ගැටලුවකුත් තියෙනවා. ගෑසුත් තියෙනවා. දැන් ලයිටුත් ගැටලුවක් වෙලා කරන්ට් එකත් ගැටලුවක් වෙලා. හැබැයි මෙතුමා තාම ඇහැරිලා නැද්ද මන්ද ඈත ඉඳන් උඩ ඉඳන් මේ බලාකුලකට වෙලා බලාගෙන ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. මේ සිද්ධ වෙන දේවල් වලට කන තියාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා සද්දයක් නෑ. මේ අංජන අඳින කාටුන් එකට අපි ඊළඟට යන්න හදන්නේ දිනමින පුවත්පතට අංජන මේ විදිහට අඳින්නේ. අංජනගේ කාටුන් දෙන්නෙක් කතා වෙනවා දේශපාලඥයෙකුත් ඉන්නවා වගේ. ගෑස් අනතුරු මඩින්න උපදෙස් මාලාවක් නිකුත් කරලා අපිටද සමාගම් වලටද කියලා අනිත් එක්කෙනා අහනවා. මේ උපදෙස් මාලාව කාටද තියෙන්නේ? මේ දිවින පුවත්පතේ බෙම්පියා කාටුනේ බලන්නකො බෙම්පියයි චාලියයි කතාවක්. මොනා ගැනද කතා වෙන්නේ? චාලියයි ආන් ගෑස් නිකුත් කිරීම නතර කරලා කියලා බෙම්පියා කියනකොට චූටි බලකුක්කත් බලන් ඉන්නවා. මේ චාලියයි කියනවා ඒකනේ අපිත් ගොඩ ආණ්ඩුවත් ගොඩ. දැන් උයන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. මේ ගෑස් නිකුත් කිරීම නතර කරාම ඉතින් ආණ්ඩුවත් ගොඩ අපිත් ගොඩ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ගෑස් පුපුරන්නෙත් නැහැ. මේ අනික් අයට ප්‍රශ්නිකුත් නැහැ. උයන්නේ කොහොමද? අපි යනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එක දිනමින පුවත්පතට ඇඳලා තියෙන මේ විදිහට මේ කියන කතාව බලන්න. අදිත් පොඩ්ඩක් බලන්න. අපේ නෝනා මේ දවස්වල කුස්සිය පිළිවෙලකට තියාගන්නවා සර් කියලා කියනවා සාමාන්‍ය වැසියා. ඒ මොකද බං කියලා දේශපාලකතුමා අහනවා. කොයි වෙලාවෙ ටීවී එකේ පෙන්වන්න වෙයිද දන්නේ නෑනේ සර්. ගෙවල් වල ගෑස් පිපිරීම වෙන හින්දා කොයි වෙලාවෙ ටීවී එකේ කැමරාවට හවු වෙයිද දන්නේ නෑ. ඒ නිසා පිළිවෙලකට කුස්සිය තියාගන්න උත්සාහ කරනවා. එහෙනම් හැමෝම පිළිවෙලකට කුස්සිය තියන් ඉන්න කියලා තමයි කියන්නේ නේද? අද දිවින පුවත්පතේ චමුත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ බලන්න මේ කොහෙද ඔය බලාගෙන ඉන්නේ කියලා එක්කෙනෙක් අහනවා. අනිත් එක්කෙනා කියනවා ඉර පායනකම් බං ඔය බස්නාහිරනේ. ඔහින් ඉර පායන්නේ නැහැ කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා චීනය ලංකාව හැරෙයි කියලා නිවුස් එකක් දැක්කා. ඒකයි බලන් හිටියේ. ඒකත් නිකන් අර බස්නාහිරින් ඉර පායනවා වගේ වැඩක්ද කවදක්වත් වෙන්නේ නැති වැඩක්ද කියලා තමයි අහන්න තියෙන්නේ. නදිත් අපි අනුරාධගේ කවියට යන්න පුළුවන්කම තියෙනවා.
අපි කවි නවසන් කරමු අද දවසේ. ඕකයි තත්ත්වයේ කවියට අපි යන්න සූදානම් වෙන්නේ. දිවෙන පුවත්පතේ මෙන්න මේ විදිහට කියන්නේ අනුරාධ. ගෑස් ලෙඩ සොයන කමිටුව ගෙයින් ගෙට ඇවිත් යන විටදි තොරතුරු සොයන්නට මිනිස්සුත් බනිනවා පලු පැලෙන්නට එකෙක් නෑනේ රජයේ පිට කහන්නට. අනුරාධ ඔන්න ඔහොමයි කියන්නේ. ඒ අතරේ ලංකාදීප පුවත්පතත් තව කවි ලියනවා අඳිනවා මේ හැම දෙයක්ම කියන්න අපිට වෙලාව මදි. කොහොම වුණත් අපි අදට ඔබේ නිවසින් සමුගන්න සූදානම් වෙන්නේ. අනිත් හෙට උදේ අපි එනවා පත්තරත් අරගෙන. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවදායි දවසක්.